ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් පුවත් සිරස්තල ලමුන් 200ට අඩු පළාත් ප්‍රාථමික පාසල් එළඹෙන 21 වනදා ආරම්භ කිරීමේ සූදානමක්. කොවිඩ් වැළඳීමෙන් පසු ඇතමුන්ට විෂාදය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි. රට සම්පූර්ණයෙන් විවෘත වන්නේ ජනතාවගේ හැසිරීම මත විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියයි. පස්වන රැල්ල වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්න GMO ඉල්ලයි. ඉන්දිය විදේශ ලේකම් ජනපති හමු වෙයි. පැනඩෝරා හරහා රාජපක්ෂවරුන්ට සහ රජයට ගහන්න එපා. නිරුපමාගේ තොප්පියත් අපිට දාන්න එපා. SM කියයි. 2022 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අනිද්දා පාර්ලිමේන්තුවට. තෙල් වරාය විදුලි ඒකාබද්ධ සඳහනෙන් අස්කිරි පාර්ශවයට සංදේශයක්. හිටපු අය දැන් ඉන්න අයත් කාව හරි සතුටු කරන්න රටේ මොනව හරි දෙනවා. පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි කියයි. යුගතනවි ඇමරිකාවට දීමට එරෙහිව ජවිපේ මානව හිමිකම් යයි. ඇමති ගම්මන්පිල කියූ බල්ලාගේ භූමිකාව සහ ඛනිජ තෙල් වෘත්තීය සමිති දකින බල්ලා. වීදි දරුවන්ගේ සියත හෙළිදරව්ව මල්පල දරයිද? පැය 6ක බිඳ වැටීමෙන් සකබර්ග්ට සිදු වූ පාඩුව ඩොලර් බිලියන 6 ඉක්මවයි. කොවිඩ් ශුන්‍ය ප්‍රතිපත්තිය නවසීලන්තය අතහැර දමයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. සිව් දින නිල සංචාරයකට දිවයිනට පැමිණ සිටින ඉන්දිය විදේශ ලේකම්වරයා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. මෙරටට පැමිණි ඉන්දිය විදේශ ලේකම්වරයා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. එකගතාවන්ට එළඹ ද්විපාර්ශවීයව ගනු ලබන තීරණ පිළිබඳව දෙරටේ ජනතාව නිවැරදිව දැනුවත් කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 60-70 දශකවල පැවති මිත්‍රත්වය සහ සම්බන්ධතාව යලි ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. 13 වන ව්‍යවස්ථාව සංශෝධනයේ දුර්වලතාසේම ශක්තියින් හඳුනාගෙන ක්‍රියාත්මක වීමේ කඩිනම් අවශ්‍යතාවයද ජනාධිපතිවරයාගේ අවධානයට ලක් වුණා. මෙරටින් බැහැරව ගිය දෙමළ ජනතාවට නැවත රටට පැමිණීමට හැකි පසුබිම සැකසීම තම අපේක්ෂාව බවත් ඒ සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී තමා දෙමළ ඩයස්පෝරාවට සහ විදේශගත දෙමළ ජනතාවට විවෘතව ආරාධනය කළ බවත් ජනාධිපතිවරයා ශ්‍රිංග්ලා මහතාට සඳහන් කළා. ඊයේ පස්වරුවේ ශ්‍රිංග්ලා මහතා දෙමළ ප්‍රගතිශීලී සන්ධානය දෙමළ ජාතික සංවිධානය සහ ලංකා කම්කරු කොංග්‍රසය සමග සාකච්ඡාවට කිහිපයකටද එක් වුණා. 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම, පළාත් සභා මැතිවරණයේ කඩිනමින් පැවැත්වීම, සංහිඳියාව ළඟා කර ගැනීම මෙන්ම දමිළ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට ඉන්දියාවේ කැපවීමද විදේශ ලේකම්වරයා අවධාරණය කර තිබෙනවා. පසුගිය සෙනසුරාදා දිවයිනට පැමිණි ශ්‍රිංග්ලා මහතා නිල සංචාරය අතරතුරදී මහනුවර ත්‍රිකුණාමලය සහ යාපනය යන ප්‍රදේශවල සංචාරයකද නිරත වුණා. ඊයේ අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා හමුවේ ශේෂ්ත්‍ර රැසක් සම්බන්ධයෙන් ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමටද ඉන්දිය විදේශ ලේකම්වරයා එක් වුණා. සමහර දූෂිත දේශපාලඥයින් ව්‍යාපාරිකයින් කලාකරුවන් ඇතුළු බොහෝ දෙනෙකුගේ වංචාවන් පැන්ඩෝරා පේපර්ස් හරහා දැන් සමාජගත වෙමින් තිබෙනවා. සමහරු එහි තිබෙන්නේ තමාගේ නම නෙවෙයි වගේ හැසිරෙද්දී තවත් සමහරුන් පැන්ඩෝරා ප්‍රතික්ෂේප කරනවා. රුසියානු ජනාධිපති පුටින් පැන්ඩෝරා තොරතුරු ප්‍රතික්ෂේප කරද්දී ඉම්රාන් ખાන් රටේ සල්ලි සොරාගත් අය පසුපස පන්නන්න පටන් අරන්. මෙවන විට ලෝකය තුළම කතාබහට ලක්වන ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙන්නේ පැනඩෝරා ලේඛනයි. පැන්ඩෝරා ලේඛන තුළ ලෝකනායකින් දේශපාලඥයින් නළු නිලියන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු තරු බොහොමයක් විවිධ ආකාරයට උපයාගත් වත්කම් විදේශීය රටවල තැන්පත් කර ඇති ආකාරය විවිධ ගනුදෙනු මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු රැසක් පැනඩෝරා පත්‍රිකා තුළ සඳහන්ව තිබුණා. පැන්ඩෝරා ලේඛනවල චෝදනාවට ලක් වූ රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් මහතා එය අසත්‍ය ලේඛනයක් බවට ප්‍රතික්ෂේප කර තිබෙනවා. එහෙත් පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ખાන් ප්‍රකාශ කර තිබෙන්නේ මේ වන විට පැන්ඩෝරා හරහා ලැබී ඇති තොරතුරු වලට අනුව පරීක්ෂණ පවත්වන බවත් එය පිළිගැනීමකට තමන් ලක් කරන බවයි. ශ්‍රී ලංකා දේශපාලනයේ නියෝජනය කළ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා වන නිරුපමා රාජපක්ෂ මහත්මිය සහ ඇගේ සැමියා වන තිරු නඩේෂන් මහතා පිළිබඳවද පැනඩෝරා ලේඛනවල මුදල් හා දේපල උපයා ගැනීම පිළිබඳ තොරතුරු වාර්තා වුණා. පැන්ඩෝරා ලේඛනවල නීතිමය තත්ත්වය සහ එවන් ලේඛනයක තොරතුරු නීතිමය කටයුත්තකට යොමු වන්නේ කෙසේද යන්න පිළිබඳව අප ඊයේ සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් දීර්ඝ ලෙස තොරතුරු ගෙන ආවා.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අයථා මුදල් රැස් කිරීම, බදු පැහැර හැරීම, මුදල් විශුද්ධීකරණ කටයුතු ඇතුළු රහස් මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරන පැන්ඩෝරා පත්‍රිකා හරහා ලංකාවේ චරිත කිහිපයක් සම්බන්ධයෙන් අනාවරණය වී ඇති බවයි. ශ්‍රී ලංකාව නිල වශයෙන් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැති අතර මේ බරපතල හෙළිදරව්ව පිළිබඳව ආණ්ඩුවේ වගකී යුත්තන්ගේ නිද්‍රාශීලී පිළිවෙත අතිශය කනගාටුදායක බවද විපක්ෂ නායකවරයා පවසනවා. මේ පිළිබඳව විමර්ශනයට ආණ්ඩුව වහාම විශේෂ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කළ යුතු බවත් ඊට අමතරව සියලු බලතල සහිත විශේෂ විමර්ශන කමිටුවක් හරහා අදාළ හෙළිදරව් කිරීම පිළිබඳව විනිවිද පෙනෙන අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසනවා. මේ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව අදහස් පළ කළා. දැන් මේ අපි කිව්වහමනේ අපි හැමදාම කියනකොට කියනවා නලින් බණ්ඩාරලා බොරු පලනවා කියනවා. ගොබෙල්ස් න්‍යාය ක්‍රියාත්මක කරනවා කියනවා. දැන් මේ ලෝක ප්‍රසිද්ධ පැන්ඩෝරා පේපර්ස් පළ වෙලා තියෙනකොට වෙනත් රටවල් ක්‍රියා කරන ආකාරය අපි දැක්කා. පාකිස්තානයේ ඉම්රාන් ખાන් අගමැතිතුමා විධිමත් පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය තීන්දුව తీරන කඩිනමින් ගත්තා. දැන් අපිට තාම මේ ආණ්ඩුව මේ සම්බන්ධව දක්වන ප්‍රතිචාරය දැක්කේ නැහැ. රාජපක්ෂ පවුලම අද පැන්ඩෝරා පේපර් එකෙන් තෙමිලා ඉන්නේ දැන්. පැන්ඩෝරා ඒ ආවේ එක රටකින්නේ. ඒ වගේ පැන්ඩෝරා ගොඩාක් තියනවා ඇති මේ ලංකාවේ තියෙන බලවතුන්ගේ. ඒවා ටික හෙලි වුණා නම් මං හිතන්නේ ලෝකෙම පුදුම වෙයි. මං හිතන්නේ ලෝකේ ඉන්න නායකයන්ට වඩා ලංකාව පළවෙනි තැන ගන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපිට පැහැදිලිව පේනවා කොහෙද මේවා පටන් ගත්තේ කියලා. හරිනම් දැන් වෙනකොට ආණ්ඩුව විසින්ම ප්‍රකාශයක් කරලා තියෙන්න ඕනේ. මේ ගැන හරියට උත්තරයක් දීලා නැත්නම් මේක ආණ්ඩුවට හරි නැහැ. හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් ඒ වගේම රාජපක්ෂ පවුලට සම්බන්ධ ඥාතිවරයෙක් හැටියට නිරුපමා රාජපක්ෂ මැතිණිය ඒ වගේම ඇමැතුමියගේ ස්වාමිපුරුෂයා තිරුණඩේෂන් මේ දෙන්නගම නම් ඉදිරිපත් වෙලා තියෙනවා. මොකද අපේ රටේ අද ඩොලර් හිගයකින් ඉන්න වෙලාවක මෙවැනි වංචාකාරයෝ අපේ රටේ ඩොලර් පිට රටවල තැන්පත් කළා තියෙනවා නම් ඒවා ලබා ගැනීම සඳහා හොඳම අවස්ථාව මේක. මේසා විශාල මුදලක් මේ අයට රටින් පිට කරගන්න, එහෙම නැත්නම් මේසා විශාල මුදලක් මේ ලබා ගන්න, එහෙම නැත්නම් හොයාගන්න වෙච්ච කාරණා මොනවද කියන එක ගැන ඇත්ත වශයෙන්ම රජයක් යට ජනාධිපතිතුමාගෙත් අගමැතිතුමාගෙත් අපි ඉල්ලා හිටලා කැමති කරුණා කරලා මේක සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් හොයලා මේ සම්බන්ධ තීන්දුවක් අරගන්නයි කියලත් අපි ඉල්ලා හිටනවා. කැබිනට් මණ්ඩල නියෝජනය කරන අමාත්‍යවරයෙකු වන එස්.එම්. චන්ද්‍රසේන මහතා මේ සියලු චෝදනාවන්ට අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස පිළිතුරු ලබා දුන්නා. පැනඩෝරා ප්‍රශ්නෙට අපි දන්නවා රුසියාවේ ජනාධිපතිතුමාගේ නමක් තියෙනවා. එංගලන්තයේ හිටපු ටෝනි බ්ලෙයා අගමැතිතුමාගේ තියෙනවා. රටවල් විශාල ප්‍රමාණික නම් ප්‍රමාණයක් මේ සඳහන් වෙලා තියෙනවා. දැන් නිරුපමා රාජපක්ෂ මැතිනිය රාජපක්ෂ කෙනෙක් නිසා මේක රාජපක්ෂල පැත්තට දැන් කරවන්න ඔක්කොම අමුඩි ගහගෙන දත මැදගෙන ලෑස්ති වෙලා ඉන්නවා. ඒකේ පෙරහුරුව ඊයේම අපි දැක්කා. අපි කියන්නේ වගකීම් යුතුව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරයෙක් හැටියට මම කියන්නේ. අපි කියනවා එහෙම දෙයක් තියෙනවා නම් පැමිණිලි කරන්න, අපි පරීක්ෂා කරන්න. අතර නිර්වාහ රාජපක්ෂ මැදිනේ අපි පක්ෂෙත් නෙමෙයි දැන්. ඉතින් අපිට මේ තොප්පිය දාන්න දෙන්න එපා. අපි ඕනම තැනකට ගිහිල්ලා අල්ලස් වෙන්න පුළුවන්, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්. මේ රටේ ඒ වගේ පැමිණිල්ලක් කරන්න දැන් තියෙනවා. ගිහිල්ලා පැමිණිලි කරන්න අපි රජයක් හැටියට අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා වැරදි කරලා තියෙනවා නම් අපි දඬුවම් දෙනවා. දැන් අපිට එහෙම දෙයක් තියෙනවා නම් අපි සීම පැකිලීමකින් තොරව පරීක්ෂණය කරලා අවශ්‍ය දඬුවම් දෙනවා. නමුත් මේ කොහෙද තියෙන සංවිධානයක් කරන ලද එළිදාව කිරීමක් උඩ රාජපක්ෂවරුන්ට රජයට ගහන්න එපයි කියලා අපි ඉල්ලා සිටිනවා. අපි ඊටාම පිරිසුදුව මේකට පරීක්ෂණය කරන්න ලෑස්තිලා තියෙනවා කියන එක මම කියන්න කැමතියි. ගිය ආණ්ඩුවයි මේ ආණ්ඩුවයි දෙකම කාවහරි සතුටු කරන්න ඕනේ වුණාම මොනම හෝදයක් දෙන බව අස්කිරි පාර්ශවයේ මහ ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. කිසිම දෙයක් කරගන්න බැරි ආණ්ඩුව ගැන අස්කිරි මහ පිරිවෙනේ පරිවේනාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන්ද අදහස් පළ කළා. විදුලි තෙල් වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සංගම් නියෝජිතයින් මහා සංඝරත්නයේ මුණ ගැසුණු අවස්ථාවේදී මෙම අදහස් පළ වූයේ. ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින්ද අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. රටේ සම්පත් විදේශිකයන්ට විකිණීමට උත්සාහ දරන බවට රජයට චෝදනා කරමින් මේ වන විට රට පුරා දැවැන්ත විරෝධයක් එල්ල වෙමින් පවතිනවා. කෙරවලපිටියේ යුගදනවි බලාගාරය සහ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය මෙම මාතෘකාව අතර ප්‍රධාන තැනක් ගන්නවා. මෙරට සම්පත් විකිණීමට ඉඩ තබන්නේ නැති බව වෘත්තීය සමිති අවස්ථා කිහිපයකදී මාධ්‍ය හමු කැඳවමින් රජයට අවධාරණය කර සිටියා. රජයේ මැති ඇමතිවරුන්ද මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරයන් ප්‍රකාශ කරමින් සිටිනවා. මේ අතර ජාතික සම්පත් විකිණීමට
එරෙහිව තෙල් වරාය විදුලි ඒකාබද්ධ සන්ධානය අද මහනුවරට පැමිණ අස්ගිරි පාර්ශවයේ මහා සංඝරත්නය පැහැදුටුවා. ඒ සංදේශයක් බාර දීම සඳහායි. ප්‍රථමයෙන් අස්ගිරි පාර්ශවයේ මහා ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැදකීමට වෘත්තීය සමිති නියෝජිතයින් පැමිණියා. ජාත්‍යන්තර වශයෙන් මේ තියෙන අර්බුදත් එක්ක අපි ගැට ගැහිලා ඉන්නේ. එක පිරිසක් අතට කරන්න ගිය පසුගිය ආණ්ඩුවත් එහෙමයි මේ ආණ්ඩුවත් එහෙමයි. ඒ එක පිරිසක් අතට කරන්න අනිත් අයට මොනවා හරි දෙනවා. ඒ වගේ එක එක කළමනාකරණය තුලනය කරන්න තමයි උත්සාහ කරන්නේ. දැන් ප්‍රසිද්ධියම කිව්වානේ පසුගිය රජයේ සමයේ කිව්වා මේ වරාය මෙහෙම දෙනකොට අපි මත්තර දෙනවා ඒකට තුලනය වෙන්න කියලා එහෙම ප්‍රසිද්ධිය ප්‍රකාශ කළා. ඉතින් මේකට ප්‍රශ්න වෙලා තියෙන්නේ අපේ රටේ වෙනත් රටවල ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. පොදුවේ එක අරමුණේ දේශපාලන පක්ෂ නෙවෙයි ඒ මොනවා තිබ්බත් ඒ රටේ සම්පත් කළමනාකරණය කරගන්නට පවත්වාගෙන යන්නට ඒ හැඟීම් ආකල්පයේ තියෙන එක තමයි දේශප්‍රේ නිත්තේ ජාතිවාසියල්ල කියන්නේ. ඒ මේතෝ දේශපාලනය කිරීම උඩ කලින් කාලට පක්ෂයේ ඉන්නකොට එක මතයක් ආපහු බලයටපත් වෙච්චම වෙනත් විදිහක්. ඒ නිසා ඒ කලින් කාලත මාරණ බලයත් එක්ක අනතුරුව ඔවුන් පැමිණියේ අස්ගිරි මහා පිරිවෙනේ පරිවෙනාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් බැහැදකීම සඳහායි. පරණ කතාවක් තියෙනවා එක්ක ඉතින් අනුනියමක් කියන දේ අහන්න ඕනේ එහෙම නැත්නම් තමන් හිතාමතා කරන්න ඕනේ. ඔය දෙකම නැත්නම් ඉතින් මේ රටේ පාලකයන්ට ඕක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අනුන් කියන දේ අහන්නෙත් නැහැ තමන් හිතාමතා කරන්නේ නැහැ. ඉතින් අපේ රටේ අපේ හාමුදුරුවෝ ඉතින් මේ රටේ කවදාවත් මේ රටට ජාතියට විපතක් වෙන දේවල් වලට අනුබල දුන්නේ නැහැනේ. අපි හැමදාම භික්ෂුන් වහන්සේලා හැටියට පෙනී හිටියේ අපේ ඉතින් දේශීය අනන්‍යතාවයන් ගැනනේ. මේ රටේ යහපත උදෙසා කැපුණා මිසක අපි ඉතින් කවදාවත් ඒවට අනුබල දුන්නේ නැහැ. ඉතින් අපි එදත් විරුද්ධයි අදත් විරුද්ධයි. මේකයි ඇත්ත தත්ත්වය. මහා සංඝරත්නය සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව වෘත්තීය සමිති නියෝජිතයින් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කර සිටියා. අපි ඉල්ලීමක් කළා වහාම කඩනමින් මේකට මැදිහත් වෙලා මේ ආණ්ඩුව යන නරුම ගමන නතර කර සඳහා අදාළ බලපෑමක් කරන්න කියලා උන්වහන්සේලා අපිට එකඟතාවය පළ කළා. අපි ඉල්ලීමක් කරනවා මේ රටේ ජනතාවගෙනුත් ආගමික නායකින්ට, දේශපාලන පක්ෂ නායකින්ට, ඒ වගේ උසස් නායකින්ට සමගාමීව හෙට දවස තුල මේ මහා පාරට ගෙන දැවැන්ත ජනගගත් එක්ක අරගලයත් එක්ක සටනත් එක්ක එකතු වෙන්න කියන ඉල්ලීම අපි රටේ සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. අපි ආණ්ඩුවට කියනවා හැමදාම කියන වගේ සහතිකයි ආණ්ඩුව මේ ආයතන තුනට අත තියලා තිබෙනවා. රටේ ජාතික සම්පත් සියල්ලට අත තබමින් තිබෙනවා. ඒ සියල්ල ආපසු හැරීම වෙනුවෙන් මහා ජනමතයක් අපි අපේ මේ ඒකාබද්ධ සංවිධානය මැදිහත් වෙලා ගොඩනගනවා. අපි සියලු වාද ભેද පැත්තකට දාලා අපි එක්කව වෙලා නැගිනිර පර්යන්තය බේරා ගැනීමේ සටන අපි දියත් කරා. අපි ආණ්ඩුවට කියනවා අපි ඒ වගේම ඊට වඩා තීව්‍රව මේ සංවිධාන ජාලය දැන් ගොඩනගලා තියෙනවා. ඒ වගේම සටනක් දියත් කරලා මේ ආයතන තුනේ සම්පත් දීපල විකුණන්න ගියොත් අපිට පුළුවන් උපරිමයෙන් අපි කටයුතු කරලා ඒක නවත්තන්න උත්සාහ ගන්නවා. මහානායක ස්වාමීන් වහන්සේලාත් ඉතාමත් කලකිරීමෙන් තමයි කතා කරේ. මේ රජයන් බලයට එනකොට එක කතාවකුත් බලයට ආවට පස්සේ තව කතාවකුත් විපක්ෂයේ ඉන්නකොට තව කතාවකුත් කියන බව තමයි එතුමන් වහන්සේලා අපට පැහැදිලි කරේ. එතුමන් වහන්සේලා අපිට ආශිර්වාද කරා සියලුම වෘත්ති සමිති සමාගම් සහ මේ වගේ ඒකරාශී කළා මේවට විරෝධය පාන්න කියලා. ඒ වගේම මේකට ආශිර්වාදය ගන්න ඇකුවා. ඒ අනුව අපිට මහානායක ස්වාමීන් වහන්සේලාගේ සම්පූර්ණ ආශිර්වාදය ලැබුණා. මේ අතර LNG බලාගාරය ඇමරිකානු සමාගමකට ලබා දීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් බාර දුන්නා. මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ සහ නීතිඥ සුනිල් වටකල යන මහත්වරුන් එක්ව සිටියා. විශේෂයෙන්ම අපි මෙම පැමිණිල්ල ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙතත් යොමු කරනවා. තමන්ගේ සුවච කීකරු කොමිස් ලැබෙන ගෝලබාලයන්ට අදාළ කම්පැනි වලට මේ ලබා දීමට කටයුතු කරලා තිනවා. මේ රටේ මහජනතාවගේ දේපල මේ ආණ්ඩුක්‍රම අවස්ථාවේ 12 වගන්තිය ඇතුළු මානව හිමිකම් මූලික මිනිස් අයිතිවාසිකම් වලට බලපාන පරිච්ඡේදයේ සැලකිය යුතු වගන්ති ගණනාවක් උල්ලංඝනය කරලා තිනවා. ඒතර කැබිනට් මණ්ඩලයටවත් කියන්නේ නැතුව කොහොමද අපේ රටේ මෙවැනි විශාල විදුලි බලාගාරයක් ඇමරිකානු සමාගමට දෙන්න ගිවිසුම් අත්සන් කරන්නේ? ගිවිසුම් අත්සන් කරාට පස්සේ කැබිනට් මණ්ඩලය අනුමැතිය ගන්න ඕනද? අපව ගිවිසුම් අත්සන් කළා ඉවරයි. මොකද කැබිනට් මණ්ඩලය අනුමැත නොකර ඉඳී විකුණපුවා ගන්නවා කියලා ආපු මිනිස්සු දැන් තොග පිටින් අපේ රටේ සම්පත් විකුණන විතරක් නෙමෙයි රටේ ජාතික ආරක්ෂාවත් මේ වෙනකොට බරපතල අවදානමක දාලා තියෙනවා. හෙට දවසේ LNG බලාගාරය ක්‍රියාත්මක වෙලා විදුලි බලයෙන් 135ක් 40ක් LNG බලාගාරය හැර ලබා ගන්නකොට ඇමරිකාව කියනකොට ඇමරිකානු සමාගම කියනකොට අපිට මේ වැඩේ කරලා දෙන්න කියලා බෑ කිව්වොත් අපි ස්විච් එක ඔෆ් කරනවා කිව්වහම රට අනතුරේ රට කලුවරේ.
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිදු කර ඇති ප්‍රකාශය අසත්‍ය සහ නොමග යවන සුළු බව ජාතික සේවක සංගමේ උපසංවිධායක ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කරනවා. උදය ගම්මන්පිල මහතාගේ ප්‍රකාශයක සඳහන් බල්ලාගේ භූමිකාව ගැනද ආනන්ද පාලිත මහතා අද ප්‍රශ්න කළා. තමන් සේවය කරන ස්ථානයේ පිළිබඳ නිවැරදි තොරතුරු වෘත්තීය සමිති විසින් නොදැන හිටියත් ත්‍රිකුණාමලයේ තිබෙන තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 100ම මේ වන විටත් 1987 සහ 2003 අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම් අනුව මේ තෙල් ටැංකි සදාකාලිකවම ඉන්දියාවේ භුක්තියට ලබා දීලා ඉවරයි. ඊයේ උදය ගම්මන්පිල ඇමතුමා කියනවා 1987 සහ 2003 ගිවිසුමෙන් ඉන්දියාවට ටැංකි 100ම දීලා තියෙනවා කියලා. මේක පට්ටමල් බොරුවක්. අපි ඇමතුමාට අභියෝග කරනවා. මේ තියෙන්නේ ආපුව පෙන්නන මිලින්ද මොරකට 2001 එක්සත් ජාතික පෙරමුණේ කැබිනට් අමාත්‍යවරයා ත්‍රිකුණාමලයේ ටෙල් ටැංකියට දාපු කැබිනට් පත්‍රය. මේකේ පැහැදිලිව කියනවා ලීස් ඇග්‍රීමන්ට්. අමාත්‍යවරයා රෙද්ද ඇදගෙන බොහොම ඉංග්‍රීසි දන්න කෙනෙක්. අපි කලිසම ඇදගෙන බ්‍රෝකන් වලින් යන්නේ. හැබැයි අපිට තේරෙන මාසායනුත් මේ රටේ තියෙන ජනතාවටත් තේරෙන්න ඕනේ ලීස් ඇග්‍රීමන්ට් බදු උත්පාදන. පැහැදිලි අමාත්‍යතුමා මේක වෙනස් කරලා එක්සත් ජාතික පෙරමුණ කැබිනට් පත්‍රයක් ගෙනාවද? මේක වෙනස් කරලා මහින්ද රාජපක්ෂගේ කැබිනට් පත්‍රයක් ගෙනාවද? මේක වෙනස් කරලා 2015 දී මෛත්‍රීපාල රනිල් වික්‍රමසිංහ සුසංයෝගයේ යහපාලනේ කැබිනට් පත්‍රයක් ගෙනාවා. හෙලි කරන්න රට. බොරුවේ සීමාවක් තියෙනවා. එතුමා ගේන්නේ මොකද්ද? පහළ අංගනේ ටැංකි 16 අවුරුදු 50කට දෙන්න. ඉහළ අංගනේ ටැංකි 24ක් තෙල් සංස්ථාවට අවුරුදු 50කට බදු දෙන්න. ඉතුරු 60 LIOC සහ CPC ඒකාබද්ධ සංවර්ධ. ඔබතුමා දන්නා බල්ලන්ගේ සිරිතක් තියෙනවා. මම එතුමාට බල්ලා කියනව නෙමෙයි. බල්ලෙක් කැත කරපුවාම කැත කරපු තැන නෙමෙයි පස්සහරලා වහන්නේ. වෙන තැන. හැබැයි කැත කරපු ජරාව පේන්න තියෙනවා. දැමෙතිතුමා ගෙදර බල්ලගේ භූමිකාවට කරන අපිට පේන්නේ ගෙදර ලංකා ගෙදර බල්ලෙක් නෙමෙයි. ඉටු කරන්න එතුමා. ඉන්දියාවේ ගෙදරක බල්ලගේ සුවච භූමිකාව. ළමුන් 200කට අඩු පළාත් සභා යටතේ වන ප්‍රාථමික පාසල් මේ මාස 21 වෙනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සංසදයේ ගත් තීරණයකට අනුවයි. කොවිඩ් ආසාදනය වීමෙන් පසු ඇතැම් පුද්ගලයන්ට විෂාදයේ තත්ත්වය ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. මේ අතර අද දිනේ මේ වන විට නව කොවිඩ් ආසාදිතයින් 563 දෙනෙකු වාර්තා වී ඇති බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශාවින්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. පළාත් සභා යටතේ පාලනය වන ළමුන් 200ට වඩා අඩු ප්‍රාථමික පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව යළි විවෘත කිරීමට පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සංසදයේ තීරණය කර තිබෙනවා. ඒ සූම් තාක්ෂණය ඔස්සේ අද පැවති සාකච්ඡාවකදී අදාළ සාකච්ඡාවේදී පළාත් ආණ්ඩුකාරවරුන් තීරණය කර තිබෙන්නේ මේ මාස 21 වනදා එම පාසල් විවෘත කිරීමටයි. අදාළ තීරණය ජනාධිපතිවරයාට හා අධ්‍යාපන අමාත්‍යවරයාටද දැනුම් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ අතර ළමුන් එන්නත්කරණය සම්බන්ධයෙන් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. ඉදිරියේදී 16ත් 19ත් අතර කාණ්ඩේ සියලු දරුවන්ට විශේෂයෙන් මධ්‍යම පොදු සහතික පත් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයන්ට මුහුණ දෙන දරුවන්ට ලබා දීම සඳහා අවශ්‍ය සාකච්ඡා මේ දිනවල පවත්වනවා. එහිදී විශේෂයෙන්ම ඒ සම්බන්ධ විශේෂඥ මතය විමසලා ඒ අනුමැතිය ලැබුණු පසු ඊටාම ඉක්මනින් ඒ තත්ත්වයට ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අධීර සාර්ථක නිම වුණොත් ඊට පසු අවුරුදු 12ත් 15ත් අතර සියලු දරුවන්ට ලබා දීම සලකා බැලීමට නියමිතයි. රට යළි විවෘත කිරීමත් සමග ඇතැම් පුද්ගලයන් නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකරන අයුරු දක්නට ලැබෙනවා. පවතින තත්ත්වය හමුවේ ලබන 15 වනදායින් පසු රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීම තීරණය වන්නේ ජනතාවගේ හැසිරීම මත බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. මේ දක්වා විවෘත කරලා තියෙන අපසරිය ඇතුලේ අපි මොන ආකාරයටද හැසිරෙන්නේ කියන එක තමයි අපිට තීරණය කරන්නේ. ඉදිරියේදී අපිට කොයි විදිහටද හැසිරෙන්න හෝ අපිට රට කොයිතරම් දුරට විවෘත කරනවද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා දීලා තියෙන ඉඩකඩ තුල මොන ආකාරයටද අපි කටයුතු කළ යුත්තේ කියන එක ගැන වගකීමෙන් කල්පනා කරලා සියලු දෙනා හැසිරුණොත් මම හිතනවා ක්‍රමානුකූලව රට මීට වඩා විවෘත කරන්න පුළුවන් වෙයි. එහෙම නොවුනොත් ඉදිරි සති කිහිපය තුල නැවත රෝගීන්ගේ වැඩිවීමක් වුණොත් මම හිතන්නේ අපිට ඉදිරියට තවත් පියවරක් තබන්න පුළුවන් වෙයි කියලා.
පස්වෙනි රැල්ලක් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග දැඩි ලෙස ගත යුතුයි. අපි මතක තියාගන්න ඕන අපි 4 වෙනි රැල්ලෙන් දරුණු ලෙස පීඩා වින්දා. සෞඛ්‍ය සේවකයෝ දැඩි ලෙස වෙහෙසටපත් වුණා. දැන් අපි හුස්මක් ගන්නට ලෑස්ති වෙන වෙලාව. ඒ නිසා මේ සිදු කරන ලිහිල් කිරීම ඉතාමත් කල්පනාවෙන් කරන්නට ඕන. මේක කොයි ආකාරයෙන්ද පස්වෙනි රැල්ලක් සඳහා දායක වෙන්නේ කියන එක නිතර අවබෝධයෙන් කටයුතු කරන්නට සිද්ධ වෙනවා. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසු ඇතැම් පුද්ගලයින්ට විෂාදය රෝගී තත්ත්වය ඇති වී හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. මම ස්නායු වෛද්‍ය විශේෂඥවරියක් විදිහට කොවිඩ් වසංගතයට භාජනය වූ ස්ථාවර කොවිඩ් හැදින අයට සමහර එන ස්නායු ප්‍රශ්න දැකලා තියෙනවා. එතකොට මේ දෙකේදිම අපි දැනගත්ත දෙයක් තමයි පසුව එන ප්‍රශ්න බොහෝ විට දකින්නේ අපි වැඩිපුරම නිදන්ගත රෝග තියෙන අයගේ. ඒ අනුව බැලුවොත් එහෙම කොවිඩ් වලට ගොදුරු වෙන බොහෝ අයින්ට මේවා මොකක්වත් ප්‍රශ්න නැහැ. එතකොට අපි බොහෝ වෙලාවට දකිනවා මේ කොවිඩ් නිසා මානසික ආබාධ වලට මානසික රෝග වලට ගොදුරු වෙන අය ඉතා විශාල වශයෙන් කොවිඩ් වලට පස්සේ එක්තරා ප්‍රතිශතයකට මානසික රෝගී ලක්ෂණ විශේෂයෙන් මානසික විෂාදයේ රෝග ලක්ෂණ සහ මානසික ආතතිය රෝග ලක්ෂණ තියෙනවා. අර දවස පුරාම සතුටක් නැති ගතියක් කිසිම දෙයක් ගැන උනන්දුවක් නැහැ ආසාවක් නැහැ. එන්න මේ වගේ තත්ත්ව ඇති වෙනවා. ඒ වගේම වෙනදට වැඩිය සමහර වෙලාවට අර නුරුස්සන ගතියක් වෙනදට වැඩිය තරහ යන ගතියක් නිසා මේක විෂාදීය රෝග ලක්ෂණයක් විය හැකියි. ඒ නිසා ඔබට උපදෙස් අවශ්‍ය නම් නැවත 247 අංකය තියෙන ඊට අමතරව විශේෂ අංකයක් තියෙනවා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ 1926 කියලා. ඒ 24ම තියෙනවා ඒක. එකට කතා කරන්න පුළුවන්. සමහරට ජීවිතේ නැති කර ගන්න වගේ සිතුවිලි එන්න පුළුවන් විෂාදය වැඩි වුණාම. ඒ විෂාදයේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඔවුන්ට පුළුවන් දුරකථන මාර්ගයෙන් හෝ එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් හමු වී හෝ ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා ගන්න. මේ අතර ඊයේ දින සිදු වූ තවත් කොවිඩ් මරණ 40ක් පිළිබඳ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා. දැන් අවධානය ලෝක කොවිඩ් තත්ත්වය වෙත. කොවිඩ් වලින් තොර ශූන්‍ය රටක් බවට පත් කිරීමේ ප්‍රතිපත්තිය අතහැර දැමීමට නවසීලන්තය තීරණය කර තිබෙනවා. ෆයිසර් එන්නත අවම වශයෙන් මාස 6ක්වත් ඉතා හොඳින් ක්‍රියාත්මක වන බව වාර්තා වනවා. ප්‍රතිශක්තිය හීන පුද්ගලයින්ට බූස්ටර් එන්නත ලබා දීමට යුරෝපා ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. සීග්‍රයෙන් පැතිරෙන ඩෙල්ටා වෛරසය හමුවේ නවසීලන්තය සිය ශූන්‍ය ප්‍රතිපත්තිය අතහැර දමා තිබෙනවා. ශූන්‍ය ප්‍රතිපත්තිය යටතේ සෑම විටම කොවිඩ් රෝගීන් වාර්තා නොවන ලෙස පවත්වාගෙන යාමට එරට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළා. නමුත් නව ඩෙල්ටා වෛරස් ප්‍රභේදය පැතිර යාමත් සමග ලොක්ඩවුන් එකෙන් 100% ප්‍රතිශතයක් අත් වී නැහැ. ඊයේ මාධ්‍යයට කතා කළ නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අර්ඩන් මහත්මිය ප්‍රකාශ කළේ මෙම වෛරසය ශූන්‍ය මට්ටමට ගෙන ඒම ඇදහිය නොහැකි කාර්යයක් වනු ඇති බවයි. අපට කොවිඩ් සමග ජීවත් වීමට සිදුවනු ඇතැයිද ඇය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. ෆයිසර් එන්නත අවම වශයෙන් මාස 6ක්වත් ඉතා හොඳින් ක්‍රියාත්මක වන බව ඇමරිකාව ආශ්‍රිත පර්යේෂණයකින් තහවුරු වී තිබෙනවා. ෆයිසර් මාත්‍රා දෙකමගත් පුද්ගලයන් ඉතා හොඳින් ඩෙල්ටා ප්‍රභේදයට මුහුණ දෙන බවයි වාර්තා වන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ රෝගීන් පිළිබඳ පර්යේෂණ කරන ආයතනයක් මෙම තොරතුරු හෙළිදරව් කර තිබෙනවා. ප්‍රතිශක්තිය හීන පුද්ගලයින්ට කොවිඩ් බූස්ටර් එන්නත ලබා දීමට යුරෝපයේ ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර තිබෙනවා. මොඩර්නා, ෆයිසර්, බයෝඑන්ටෙක් එන්නත් බූස්ටර්ස් ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. දෙවන එන්නත ලබා දී දින 28කින් පසු බූස්ටර් එන්නත ලබා දීමට හැකි බව යුරෝපයේ ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. බූස්ටර් එන්නත ලබා දීම මගින් ප්‍රතිදේහ වැඩිපුර ශරීරය තුළ ගොඩනැගෙන බවද විවිධ පරීක්ෂණ ඔස්සේ තහවුරු වී තිබෙනවා. තායිලන්තය වයස අවුරුදු 12-17 අතර දරුවන්ට එන්නත ලබා දීම ආරම්භ කර තිබෙනවා. ලබන මාසයේදී එරට පාසල් ආරම්භ කිරීමට නියමිතයි. ළමයින් සඳහා ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ලබා දීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඊයේ දිනය තුළ උසස් පන්තිවල දරුවන් 400 දෙනෙකුට පළමු එන්නත ලබා දුන්නා. දෙමාපියන්ගේ අනුමැතිය ඇති දරුවන්ට පමණක් එන්නත ලබා දෙන බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. ආනයනික කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් සහ සිමෙන්ති මිල සංශෝධනය අද නෙවෙයි හෙට. මෙහෙම කියන්නේ අපි නෙවෙයි වගකිව යුතු රජයේ සියලු බලධාරීන් සහ නිලධාරීන්. රටේ විශාල භාණ්ඩ හිඟයක් පවතින මොහොතක මේ මිල සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම දිනින් දින කල් යනවා. කෙසේ වෙතත් අද රැස් වන අමාත්‍ය මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බවයි වාර්තා වන්නේ.
ආනයනික කිරිපිටි තිරිඟුපිටි ගෑස් සහ සිමෙන්ති මිල සංශෝධනය සම්බන්ධයෙන් ජීවන වියදම් කමිටුවේදී සාකච්ඡා වුණේ පසුගිය 24 වනදායි. එහි අවසන් තීරණය ගැනීමට අදාළ යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළද තවමත් ඒ සම්බන්ධයෙන් නිසි තීරණයක් ගැනීමට අමාත්‍ය මණ්ඩලය සමත් වූයේ නැහැ. රටේ සමහර තීන්දුව තීරණ නම් කාටත් නොදන්වාම හොර රහසේ ගන්නා අවස්ථා එමටයි. නමුත් රටේ විශාල හිඟයක්ව පවතින ජනතාවගේ දෛනික කටයුතු වලට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම අද බාලගිරි දෝෂයක් බවට පත් වෙලා. මේ බාලගිරි දෝෂය නිසා වෙළඳපොලේ විශාල භාණ්ඩ හිඟයක් පවතිනවා. බොහෝ භාණ්ඩ අද නෙවෙයි හෙට ලැබෙයි කියලා පාරිභෝගිකයින්ට බලාගෙන ඉන්න සිද්ධ වෙලා. ඊයේ රැස්වීමට නියමිතව සිටි අමාත්‍ය මණ්ඩලය අද රැස්වන බව වාර්තා වනවා. එහිදී මෙම භාණ්ඩවල මිල සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි. කෙසේ වෙතත් අවස්ථා තුනකදී මෙම තීරණය කල් ගියේ රටේ ජනතාව භාණ්ඩ හිඟේ හමුවේ පීඩාවට පත්ව සිටින මොහොතකයි. අද දිනේ හෝ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බවටයි බොහෝ දෙනා විශ්වාසය පළ කර සිටින්නේ. 2022 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අනිද්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. සුදුලූණු වංචාව අනාවරණයත් සමග රාජ්‍ය අනුග්‍රහය යටතේ සතස ආයතනයේ සිදුවන මහා පරිමාණ වංචා රැසක් සම්බන්ධව තොරතුරු වාර්තා වී තිබෙනවා. මෙම සුදුලූණු පිළිබඳ වංචාව පමණක් නොව සතස ආයතනයේ උඳු සීනි ටින්මාලු සහ පිටිවැනි භාණ්ඩ කීපයක් සම්බන්ධයෙන්ද මෙවැනිම වූ වංචනික ක්‍රියාවන් සිදු වූ බවට වාර්තා වන තොරතුරු ඇති. නමුත් ඒවා සම්බන්ධයෙන් අභ්‍යන්තර බාහිර පරීක්ෂණයන් සිදු වන බවට නම් තොරතුරු අනාවරණය වන්නේ නැහැ. සතෝස ආයතනයේ දෙවන්ත පරිමාණයේ සුදුලූණු පිළිබඳ වංචාවක් සිදු වී ඇති බව අවංකව පිළිගන්නවා. සතෝස ආයතනයේ මෙවැනි වංචාවන් සිද්ධ වෙච්ච පළවෙනි හෝ අවසාන අවස්ථාව මේ නොවේ. අපිට බාර දුන්න සතෝස ආයතනය බිලියන 28ක ගිනි කන්ද එක පැත්තකින් ගොවි ආසරණ කරන ගමන් බත් කන හැම කෙනෙක්ම අද ආසරණ මාවට පත් කරලා තියෙනවා. ඒ නිසා මේක අද අපිට අහන්න සිද්ධ වෙනවා. ආණ්ඩුවක් තියනවාද එහෙම නැත්නම් මේ ආණ්ඩුව කරන්නේ මෝල් හිමියන් කණ්ඩායමක් එකතු වෙලාද කියලා අපිට ආණ්ඩුවෙන් අහන්න සිද්ධ වෙනවා. As President Rajapaksa stated in his address to the United Nations General Assembly, terrorism is a global challenge. My government is committed to ensuring that such violence never takes place in Sri Lanka again. අගය කරනවා ඔබතුමාගේ ප්‍රකාශය. අපේ මොන පක්ෂ බලයට පත් වුණත් හැම වෙලාවෙම අපේ ආණ්ඩු යටත්වීතවාදයට විරුද්ධව හිටිය ස්ථාවරයක. මේ අවුරුද්දේ අපේ රාජ්‍ය නායකයා කතා කරනකොට පලස්තීනයට ඒ නිදහස් සටනට සහභාගීතාවය පිළිබඳ සඳහන් තිබුණේ නැහැ. ප්‍රතිපත්තියේ වෙනසක් තියෙනවද කියන එක මම දැනගන්න කැමතියි. කිසිම වෙනසක් නැහැ. ශ්‍රී ලංකාව නිවැරදි කියලා කියන්න ඕන කවුද? අපි නෙමෙයි. අපි කිව්වට වැඩක් නැහැ. ජාත්‍යන්තර ප්‍රජාව කියන්නේ ඕගොල්ලෝ හරි කියලා. අපි හියුමන් රයිට්ස් කවුන්සිල් එක පරාදයි. GSP එකට මොනවා වෙයිද දන්නේ. දානමන සංශෝධනය කරන ආපු යහපාලන ආණ්ඩුව මැතිවරණ 3ක් අකණ්ඩව පරදිනවා. දානමන සංශෝධනය පිළිඅරගෙන රටේ ජනතාව. ඉතින් ආපහු කියනවා 20 වන සංශෝධනය අකුල ගන්න ඕනේ කියලා. ජාත්‍යන්තරව පැමිණෙන ටෙලිනාට්‍ය නිසා අපේ රටේ ටෙලිනාට්‍ය කලාකරුවන්ට ශිල්පීන්ට දැඩි බලපෑමකට මුහුණ පාන්න සිදු වෙනවා කියන එක පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ටෙලිනාට්‍ය වෙනුවෙන් අය කරන බද්ධ පිළිබඳව අපි පුළුල් සංවාදයක් ඇති කරලා දැනට වඩා යම්කිසි ප්‍රමාණයක් වැඩි කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා කියන එකයි විශේෂයෙන්ම වකුගඩුවක් නරක් වුණොත් මේ සභාවේ ඉන්න සියලු දෙනාට මම කියන අඩු ගානේ අපිට බද්ධ කරගන්න පුළුවන්. හැබැයි මේ කුණු තුට්ටු දෙකේ සංස්කෘතියක් නැති සભ્યත්වයක් නැති ජනතාවගේ මොලේ අවුල් කරන ටෙලිනාට්‍ය වලින් අවුල් වෙන මොලේ බද්ධ කරන්න කාටවත් බැරි වෙනවා. එහෙමනම් ඒවා ගහන ඒ බද්ධ ලක්ෂ 5ක් නෙවෙයි මම ඉල්ලනවා ඒක ලක්ෂ 6ක් වගේ ගානකට වැඩි කරලා දෙන්න කියලා. ලෝක ගුරු දිනය අදයි. ශ්‍රී ලංකාව ලෝක ගුරු දිනය සමරන්නේ හෙටයි. අභිමානවත් සහ ගෞරවනීය වෘත්තියක නියැලෙන ගුරුවරුන්ට සුබ ගුරු දිනයක් වේවායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කර තිබෙනවා. ලෝක ගුරු දිනයට සමගාමීව වර්ජනයේ නිරත අපේ රටේ ගුරු විදුහල්පතිවරු හෙට දවස කළු විරෝධතා දිනයක් ලෙස නම් කර තිබෙනවා. ගුරුවරයා යනු ඕනෑම අයෙකු වෙනස් කළ හැකි උත්තරීතර පදවියක්. සැබෑ ගුරුවරයා සිය කරමතින් දරුවන් එතෙර කර සතුටු වන උතුම් මිනිසෙකු මිස දරුවන්ගේ කරමතින් එතරවීමට උත්සාහ නොදරන්නේ. මැණික්කරුවා මැණිකක් ඔපදමන්නේ යම්සේද එසේම ගුරුවරයාද දරුවන්ගේ දක්ෂතා හැකියාවන් ඔපදමනවා.
ගුරු මෑණිවරුන්ගේ පියවරුන්ගේ කාර්යභාරයන් මනාව වටහාගෙන ඒ පිළිබඳව සමාජයේ දැනුවත් කිරීමටයි සෑම වසරකම ඔක්තෝබර් මාස 5 වනදා ලෝක ගුරු දිනය ලෙස නම් කර තිබෙන්නේ. යුනෙස්කෝ සංවිධානය වර්ෂ 1994 දී ලෝක ගුරු දිනය ප්‍රකාශයට පත් කළා. සෑම වසරකම අද ලෝක ගුරු දිනය සමරුවත් ශ්‍රී ලංකාව ගුරු දිනය සමරන්නේ ඔක්තෝබර් මාස 6 වනදා එනම් හෙට දිනේ. අදට යෙදෙන ලෝක ගුරු දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා සුභාශිංසනය කර තිබෙනවා. ගුරුවරයා යනු සුපැහැදිලි අනාගතයක් උදෙසා දරුවාට මඟ පෙන්වන්නාය. දෙමාපිය ඇසුරෙන් පසු ගුරු ඇසුරට පත්වන දරුවා හික්මවමින් ගුණවත් විනයගරුක හා දැනුමින් සපිරි දරුවෙකු බවට පරිවර්තනය කර සමාජගත කරන්නේ ගුරුවරයායි. එවැනි අභිමානවත් හා ගෞරවාන්විත වෘත්තියක නියැලෙන සැමට සුබ ගුරු දිනයක් වේවායි ජනාධිපතිවරයා මෙලෙස සුබ පැතුම් එක් කර තිබුණා. ගුරු මෑණිවරුන්ගේ පියවරුන්ගේ අගය උතුම් ලෙස ඇගීමට ලක්වන ලෝක ගුරු දිනය මෙලෙස සැමරුවත් මේ මොහොතේ අපේ රටේ ගුරු දිනය සමරන්නට නිරවුල් පසුබිමක් පවතිනවාද යන්න ප්‍රශ්නාර්ථයක්. මන්ද වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් රැසක් මුල් කරගනිමින් අපේ රටේ ගුරුවරුන් ඕෆ්ලයින් ගිහිල්ලා අදට දින 86ක්. ගුරුවරුන්ද තම අයිතීන් උදෙසා අරගල කළ යුතුයි. එහෙත් මේ ඒට සුදුසු කාලය දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. මෙවැනි වසංගත අවස්ථාවකදී දරුවන්ගේ අධ්‍යාපනයේ කඩා වැටී ඇති මොහොතක දරුවන් මානසිකවද ඇද වැටී ඇති මොහොතක ගුරුවරුන්ද අහක බලා ගැනීම ගුරුවරුන් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක්ම පෙනී සිටීම මේ මොහොතේ සාධාරණදැයි බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. තම අයිතීන් උදෙසා මස් රාත්තලම ලබා ගැනීමට උත්සාහ නොකර ලද විසඳුමකින් සෑහීමකට පත්වී මෙවන් මොහොතක රටේ අනාගතය දරුවන් වෙනුවෙන් කැපවීමට අපේ රටේ ගුරු මෑණිවරුන් පියවරුන් යලි අදිටන් කරගන්නේ නම් අපේ අනාගත දරු පරපුරේ හෙට දවස අඳුරු නොවනු ඇති. අපේ ගුරුතුමායයි තාමත් ඉස්කෝලේ ලෝක ළමා දිනේදී ඔබට මතක ඇති අප විශේෂ ප්‍රවෘත්තියක් විකාශය කළා. ඒ මහමග ජීවිත උරුම වූ දරුවන් පිළිබඳවයි. අප වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටියේ මේ දරුවන් කාගේ කවුදැයි සොයා බලා අලුත් ජීවිතයක් ලබා දෙන ලෙසයි. ප්‍රවෘත්තිය විකාශය වූ දින රාත්‍රියේම අප අංශයට කතා කළේ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ලේකම්වරයයි. ඔහු අපට ප්‍රකාශ කළේ අමාත්‍යවරයාගේ අවධානය ඊට යොමු කරන බවයි. එහෙත් ඍජුවම දරුවන් පිළිබඳ කටයුතු අදාළ වන්නේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාටයි. ඔහුද එදිනම රාත්‍රියේ ප්‍රකාශ කළේ හැකි විගස විසඳුමක් සෙවීමට පියවර ගන්නා බවයි. අද රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඒ පිළිබඳව අදහස් දැක්වුවා. අපේ රටේ වැඩිහිටියන් සෙහිම දරුවන් ගැන කතා කරන්න වග කියන්න ඕන ආයතන රාශියක් තියෙනවා. ළමා හා කාන්තා කාර්යාංශයේම මැති ඇමතිවරුන් කී දෙනෙකු නම් තනතුරු දරපු රටක්ද මේ. හැබැයි ඒ අයගේ වාහන කලර් ලයිට් ළඟ නතර වෙන්නේ නැහැ. වීදුරු අඳුරු නිසා නතර වුණත් හරියට පේන්නේ නැතුව ඇති. ට්‍රැෆික් ලයිට් ගාව දරුවෝ කී දෙනෙක් වඩාගෙන ඉන්න අම්මලා ඉන්නවා. මේ දවස්වල මම වාහනේ යනකොට නවත්තනවා කතා කරනවා. ඒ කතා කරලා විස්තර ටිකක් ගන්න සමහර වෙලාවට විස්තරත් නැහැ. දරුවා හැක් කරලා බලන්නෙත් නැහැ. මන් දන්නේ අපි හැක් කරලා බලන්නේ නැද්ද මන්ද මේ දරුවෝ දිහා. විස්තර හොයාගෙන මම නිලධාරීන්ට කතා කරාන් පස්සේ ඒ ලිපිනේ මෙයයි නැහැ. ඔබට දැනෙන්නේ නැද්ද දරුවා වෙනින් කාගේ හරි. මේ පිටිපස්සේ මහා දැවැන්ත කූට ව්‍යාපාරිකයෙක් ඉන්නු කියලා දැනෙන්නේ නැද්ද? ඒ නිසා ඊයේ අධිකරණ ඇමතුමාට ලිපියක් මගින් දැනුම් දුන්නා. අපේ අමාත්‍යාංශය අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා මේ අහිංසක දරුවෝ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමු අපි ඒකාබද්ධ ප්‍රවේශයකින්. පියල් නිශාන්ත් රාජ්‍ය අමාත්‍යවරයාගේ ලිපිය නීතිමය උපදෙස් සඳහා අමාත්‍ය අලි සබ්රි මහතාට තවමත් ලැබී නැහැ. අලි සබ්රි අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් අපට ප්‍රකාශ කළේ ලිපිය ලද වහාම නීතිමය පැත්තේ සහය ලබා දෙන බවයි. කෙසේ හෝ වේවා මේ දරුවන්ට අලුත් ජීවිතයක් ලැබිය යුතුමයි. එහිලා වගකිව යුත්තන් ක්‍රියා කරන ආකාරය පිළිබඳව අප නිරන්තරයෙන්ම වාර්තා කරන්න සූදානම්. මේ දරුවනුත් අව්වට වැස්සට තෙමෙන්නේ නැතිවෙන්න ඔවුන්ට අලුත් ජීවිතයක් දෙන්ට උවමනාව තිබෙනවා නම් බැරිකමක් නැහැ. ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් දෙන තෙක් සියත ප්‍රවෘත්තිංශය අවධානයෙන් බව කියන්න කැමතියි. 2022 මහකන්නේ සඳහා මැදිරිගිරිය කවුටුල්ල ගොවි ව්‍යාපාරයේ කන්න රැස්වීම අද පැවැත්වුණා. එහිදී ගොවි නිලධාරීන් සහ කෘෂි නිලධාරීන් අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා.
2022 මහාකන්නේ සඳහා මැදිරිගිරිය කවුඩුල්ල ගොවි ව්‍යාපාරයේ කන රැස්වීම අද දහවල් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් W.A. ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එම අවස්ථාවට ගොවීන්ගේ ගැටලු ගැන ඉදිරිපත් කිරීමට කවුඩුල්ල ගොවි ව්‍යාපාරයේ ගොවි සංවිධානවල නියෝජිතින් සහභාගී වී සිටියා. එහිදී කාබනික වගාවට දියර පොහොර ලබා ගැනීම ගැන සහ ජලය නිකුත් කිරීම ගැන අදහස් පළ වුණා. පසුව ගොවි සංවිධාන නියෝජිතින් සඳහන් කළේ රසායනික පොහොර 50%ක්ද කාබනික පොහොර 50%ක්ද ලබා දෙන ලෙසයි. එසේ ලබා නොදෙන්නේ නම් මෙවර ජලය මහකන්නේ සඳහා නිකුත් නොකරන ලෙසද ඉල්ලා සිටියා. පාලකයෝ ගන්න තීන්දුව తీරන රාජ්‍යධාරී අපිට කරන්න බැලත් කරපල්ලා කියනවනම් ගොයියෝ හරියට අපි පාර්ට බහිනවා ගොවි නායකයෝ හරියට ගොයියෝ අරගෙන අපි හිරබත් කන්න උනත් නැහැ බලහත්කාරකම් කරවලා ගොයියෝ තැන් බලෙන් කරපල්ලා කියලා කියන්න රාජ්‍යධාරීන්ට බෑ මේ පාලකයෝයි මේ රාජ්‍යධාරීන්ටයි වැඩිය හොඳයි අපිට සුද්ධොන්ට යටත් වෙලා හිටියනම් නිදහස් නොවි කියනවා සෑම කඩේකම කෘෂි නිෂ්පාදන අවශ්‍ය තරම් තියෙනවා පිළිගන්නේ දොරෙන් තමයි වැඩි මිලට විකුණන්නේ ආණ්ඩුවක් හරියට ගොයියට දෙන්න සහනාධාර ක්‍රමයකට අද කවුරුළු විදියට තීන්දුවක් ගත්තා කණ්ඩායමේ දිනුවකෝන් තීන්දුව කරන්නේ නැතුව සත්‍ය දිස්ත්‍රික්ක ලේකම්තුමාට අපි අවසර දීලා තමයි එළියට බැස්සේ සත්‍යයක් ඇතුළට මේ අවස්ථාවේදී ජනාධිපතිතුමා සාකච්ඡාවක් අරගෙන හෝ මේ ප්‍රශ්න විසඳ ගන්න නැත්නම් ගොවීන් විදියට ලක්ෂ ගණනින් ජනාධිපතිතුමා ජනාධිපති කාර්යාලයත් අගමැතිතුමා ලියගා මන්දිරයත් කුසකරණ ඇමතිතුමා කාර්යාලයත් වට කරන්න කවුඩුල්ලෙන් එනවා කියන එක තමයි පැහැදිලිව මේ මොහොතේ ප්‍රකාශ කරන කවුරුළු ව්‍යාපාර ගොවි සංවිධානයක් විදියට ශ්‍රී ලංකාවේ නූතන පුරාවිද්‍යාවේ පියා ලෙස විරුදාවලියලත් ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා අද සිය දිවිසැරිය නිමා කළා. මේ යන විට ඒ මහතා පසුවූයේ 79 වන වියෙහි. අපේ රටේ පුරාවිද්‍යා ඉතිහාසය තුළ ප්‍රධාන නම් දෙකක් සටහන්ව තිබෙනවා. ඒ මහාචාර්ය සෙනරත් පර්ණවිතාන සහ ආචාර්ය සිරාන් දැරණියගලයි. ශ්‍රී ලංකාවේ නූතන පුරාවිද්‍යාවේ පියා ලෙස විරුදාවලියලත් ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා අද ජීවිත ගමන නිමා කළා. මේ යන විට ඒ මහතා 79 වන වියෙහි පසු වුණා. මෙරට තෙත් කලාපයේ ගල්ලෙන් ආශ්‍රිතව කැනීම් හා ගවේෂණ මාලාවක් සිදු කරමින් ලංකාවේ ප්‍රාග් ඓතිහාසික තොරතුරු රැසක් අනාවරණය කිරීමට දැරණියගල මහතා කටයුතු කළා. එමෙන්ම ලංකාවේ පැරණිම නගරයක් වන අනුරාධපුර ඇතුල් නගරයේ කැනීම් මාලාවක් සිදු කළ දැරණියගල මහතා මෙරට ඉතිහාසය පිළිබඳව ලෝකයට ගෙන යාමට සමත් වූ ඉතා දක්ෂ පුරාවිද්‍යාඥයෙකු වනවා. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ දක්ෂතා පෙන් වූ හොඳම ශිෂ්‍යයාට හිමිවන ගෝඩන් චයිල්ඩ් රන් සම්මානයෙන්ද ඒ මහතා පිදුම් ලබා තිබෙනවා. 1992 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වීම් ලබා 2001 වර්ෂය දක්වා එම දුරය දැරූ ඒ මහතා මෙරට පුරාවිද්‍යා ශාස්ත්‍රයට සිදු කළ මෙහෙවර අතිමහත්. පුරාවිද්‍යා විශේෂ ශාස්ත්‍රය තුළ නව මානයන් හඳුන්වා දෙමින් අපේ රටේ යටගිය ඉතිහාසය ලෝකය හමුවේ අනාවරණය කළ ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ අභාවය වෙනුවෙන් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ බලවත් සංවේගය. දැන් සියත පිටිය මෙවර පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අපේ කණ්ඩායම පිළිබඳව සුබවාදී බලාපොරොත්තුවක් තබාගත හැකි බව හිටපු ප්‍රවීණ ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න මහතා පවසනවා. ඒ සියත අප වෙත අදහස් පළ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දවසේ වෙනකොට දුබායි පැවැත්වෙන T20 World Cup සඳහා පිටත්ව ගියා. අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් කණ්ඩායමක්, තරුණ කණ්ඩායමක්. ඒ වගේම පෙර සූදානම් ගැන කතා කරනකොට ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවත් සමග T20 තරගාවලි දෙකක් පැවැත්වුවා. මම හිතනවා ඒ තරගාවලි දිහා බැලුවහම යම්කිසි සාර්ථක මට්ටමක ශ්‍රී ලංකා කණ්ඩායම පසු වෙනවා කියලා. ඒ වගේම මේ ක්වොලිෆයර්ස් තරගාවලියට ප්‍රථමයෙන් අපි ඕමානෙත් සමගත් තරග දෙකකට සහභාගී වෙනවා. ඉතින් අපිට මේ තරගාවලියට පෙර සූදානම ගැන කතා කරනකොට ඉතාමත් සෑහීමකටපත් වෙන්න පුළුවන්. අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. කණ්ඩායමේ පළපුරුදු ක්‍රීඩකයෝ සහ තරුණ ක්‍රීඩකයෝ ඉන්නවා. මේ හොඳ සංකල්පයකින් යුතුව ක්‍රීඩා කිරීමෙන් ඒ වගේම තමන්ගේ දුර්වලකම් සහ දක්ෂතා හඳුනා ගැනීම ක්‍රීඩා කිරීමෙන්
අපිට මේ T20 තරඟාවලියේ හොඳ තැනකට හොඳ ස්ථානයකට යන්න පුළුවන් කියලා අපි සියලු දෙනාම විශාල බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. ඒ වගේම උපදේශකයෙක් හැටියට අපි කවුරුත් දන්න දක්ෂ වුණකරුවෙක් වෙන මහල ජයවර්ධන කණ්ඩායමට එක් වෙන නියමිතයි. ප්‍රේක්ෂකයෙකු හැටියට හැම කෙනාගේම ඉල්ලා සිටිනවා කණ්ඩායමට ශක්තියක් දීලා අපි ක්‍රීඩකයන්ට ශක්තියක් ධෛර්යයක් ලබා දෙන්න කියලා මේ ප්‍රේක්ෂකයන් ඉල්ලන අතරම මේ තරඟාවලිය නරඹන්න පුළුවන් සියත TV එක හරහා විකාශනය වෙනවා. ඒ විකාශය නරඹන්න කියලා ඉල්ලමින් ක්‍රීඩකයන්ට ශක්තියක් වෙන්න හැම කෙනාගේම ඉල්ලා සිටිනවා. සියත එක්ක ක්‍රිකට් දිනවමු. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathenews.lk අපගේ වෙබ් අඩවිය වෙත. නැවත හමුවෙමු රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.